ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්න. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රාජ්‍ය ඇමති සුසිල් ජනපති නියෝගයෙන් ඇමති ධුරයෙන් ඉවතට. වෛද්‍ය ස්ථානමාරු මණ්ඩලය තිබුණු ලෙසම තියන්න අගමැතිගෙන් උපදෙස්. අපේ හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ දැඩි පැසසුමට. රාජ්‍ය සේවය අගයා රාජ්‍ය සේවයටම ලැබුණු දීමනා මල්ල. ITN අංක 1ට ගෙන එන්න නව සභාපති නිරෝෂන් සූදානමින්. ඝාතනයකින් කෙලවර වුණු TikTok. කොරෝනාව යලිත් ඉන්දියාව වනසන ලකුණු. දිල්ලියටත් ඇඳිරි නීතිය. රාජ්‍ය සේවකින් විශ්‍රාමිකින් සමෘද්ධිලාභීන් ආබාධිත රණවිරුවන් වතු ජනතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට රජය කටයුතු කළා. එම සහන ලබා දීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 229කට වැඩි මුදලක් වැය කරන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. දීර්ඝ කාලයක් තිස්සේ අතිගරු ජනාධිපතිතුමා මෙතුමා මුදල් අමාත්‍යාංශයට විවිධ විට සඳහන් කරා ඉතා ඉක්මනින් ජනතාවට යම් යම් සහන ලබා දෙන්න උත්සාහ කරන්න කියලා. ඒ අනුව රාජ්‍ය සේවකයින් සියලු දෙනාටම මේ මාසයේ ඉඳලා මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක අතිරේක දීමනාවක් ඔහුගේ පඩියට ලබා දෙනවා. ඒක අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය ලැබිලා වැඩි වෙච්ච අයටත් හම්බ වෙනවා. විශ්‍රාමිකයින් සියලු දෙනාටම රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඒ අනුව අවුරුද්දට එක අයට රුපියල් 60000ක අතිරේක දීමනාවක් ලබා ගන්න හැකියාව වෙනවා. කම්කරු ඇමතුමාගෙන් ඉල්ලුවා පෞද්ගලික අංශයටත් මේ වැඩිවීමට සමානුපාතිකව උන්ට අතිරේක මුදලක් ලබා දීමට උත්සාහ කරන්න කියලා. ආබාධික සෙබළුන් සඳහා අර රුපියල් 5000 ජනවාරි මාසයේ ඉඳලම ගෙවන බව මේවා කරනවා. 3500ක මාසික දීමනාවක් තමයි සමුතිලාභින්ට ලබා දෙන්නේ. ජනවාරි මාසයේ ඉඳලා තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. අනිත් සමුතිලාභින්ට වෙන වෙන ස්ථාවරවලින් ලැබෙන අයට මේ සමානුපාතිකව උන්ගේ දීමනාවත් වැඩි කරනවා. අපි හිතනවා අස්වැන්න 20ත් 30ත් අතර ගානකින් අඩු වෙයි කියලා. අපි 50ක් අඩු වුණත් රුපියල් 25ක් වෙනවා. 50 වුණොත් ඒ අනුව අපි ගොවියට අතිරේක රුපියල් 25 ඒ කියන්නේ රුපියල් 75ක් කිලෝවකට ගොවි ජනතාවට ලබා දෙනවා. මොනම ආකාරයකින්ම සහල් මිල වැඩි නොකර ගොවියාට මේ රුපියල් 25 රජයෙන් ලබා දෙන සහනයක් හැටියට ලබා දෙන්න කටයුතු කරනවා. යම් විදියකින් පොහොර භාවිතය අඩු වීමක් නිසා සිද්ධ වුණොත් පාඩුවක් ඕ නුනත් අපි රුපියල් 75 ගානේ සෑම වී කිලෝ එකටම ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා. පර්චස් 20ට අඩු ගෙවතු වගා කිරීම සඳහා රුපියල් 5000ක උදව්වක් කරනවා ගොවින්ට. ඒ වගේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු තියෙනවා 2038831ක්. ඒ අයට රුපියල් 10000ක මුදලක් දෙනවා. ඒ දෙකොල්ලටම එහා සමාන 6 මාසයකට පස්සේ මේ ගෙවත්ත වගා කරලා හරියට ඇති වුණොත් ඒ පර්චස් 20ට අඩු කට්ටියට නැවත රුපියල් 5000කුත් පර්චස් 20ට වැඩි අක්කරයට අඩු අයට රුපියල් 10000කුත් දෙන්න කටයුතු කරනවා. වතුකම්කර පවුලක් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් මාසෙකට ඒ කියන්නේ කිලෝ භාගයක් දිනකට කිලෝවක් රුපියල් 80 ගානේ දැන් මිල මං හිතන්නේ 120ක් විතර වෙනවා. රුපියල් 40ක සානාධාරයක් එක්ක ලබා දීමට තීන්දුව කරලා තියෙනවා. ඒක සේවක අර්ධසාර ගන්න මුදලේ ලියාපදිංචි සෑම වතුකම්කරුගේ පවුලකට ලබා දෙනවා.
දැන් සමහර අස්වැන්න නෙල්න කාලේට අල මිල ලුණු මිල වගේ ඒවා පහත වැටෙනවා. අන්න එවැනි වෙලාවට අපි විශේෂ බදු පනවන්න බලාපොරොත්තු වෙනවා. සියලුම අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය වල ආදිය වලින් අපි මේව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අලුතෙන් කිසිම බද්දක් හෝ වෙන මේකක් අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට 2,20,000ක් විදේශ රැකියාවලට යවන්න අපිට හැකි වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේදී 3,00,000ක් විදේශ රැකියාව සඳහා යවන්න. ලෝකේ හොඳම සංචාරක රටවල් වලින් දෙවනි ස්ථානයට පත් වෙලා තියෙනවා. ඒක තුල අපි බලාපොරොත්තු වෙනවා 2022 වර්ෂයේ මිලියන 2.5ක් සංචාරකයෝ අපිට ගෙන්න කරන දිනකට 6,850ක් පමණ මේ රටට ගෙන්නා ගන්න. අපනයන ආදායම අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ තවත් වැඩි කරගෙන අපනයනය වැඩි කරගන්න. ඒ වගේම IT සෙක්ටර් එකෙත් අපි බලාපොරොත්තු වෙනවා බිලියන 2ක පමණ ආදායමක් ලැබෙයි කියලා. රාජ්‍ය සේවකීන්ට රුපියල් 5,000 දීමනාව ලබා දීම ඇතුළු ක්ෂේත්‍ර රැසකට සහන ලබා දීම සම්බන්ධයෙන් ජනතාව රාජ්‍යයට සිය ස්තුතිය පළ කරනවා. ජනතා ආණ්ඩුවක් ලෙස මෙලෙස ක්‍රියාත්මක වීම අගය කරන බවයි ඔවුන් පවසන්නේ. සමස්ත රාජ්‍ය සේවයට ලබා දෙන 5,000 ලබා දෙන ගමන් අපේ මූලික වැටුප වැඩි කරලා යෙදෙන වැටුපත් ලබා දෙන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. ගොඩක් හොඳයිනේ ගුරුවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. මේ අවස්ථාවේ කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. එහෙම වැටුපත් දෙනවා නම් ඉතින් හොඳයි. සමස්ත රටේ තියෙන ආර්ථික තත්ත්වය බලලා රුපියල් 5,000ක දීමනාව ලබා දීම පිළිබඳව රජයට මේ වෙලාවේදී කෘතඥතාවය පළ කරනවා. ලබන මුදල් ප්‍රමාණ නොවුනත් මේ අවස්ථාවේ රාජ්‍ය සේවකපත්වයේ තත්ත්වය තුළ මේ මුදල් ලබා දීම යම් සාහනයක් කියලා අපි හිතනවා. විශ්‍රාමිකයෝ වශයෙන් අපි තාමත් අසරණ තත්වයකටයි පත් වෙලා හිටියේ. මේ අවස්ථාවේදී ඇත්තෙන්ම විශ්‍රාමිකයන්ට රුපියල් 5,000ක් ලබා දීමත් ඒ වගේම ඖෂධ මිල අඩු කිරීමත් අපිට විශාල සහනයක් වෙලා තියෙනවා. විශ්‍රාමික ගුරුවරයෙක් ආර්ථික දුෂ්කරතා මැද අපි ජීවත් වෙන්නේ. ඒ අතර විශ්‍රාමිකයන්ට මේ රුපියල් 5,000 දීමනාව දීම හයියක් විදිහට මම සලකනවා. මේ අවස්ථාවේ අපිට දන්නවා රජයේ යම් ආර්ථික අපහසුතාවයකින් ඉන්න බව. එහෙම වෙලාවකත් විශ්‍රාමිකයෝ අමතක නොකර කරන ලද සත්කාරය පිළිබඳ ස්තුතිය මේ විදිහට පළ කර සිටිනවා. විශ්‍රාමිකයන් ගැන කිසිම සැලකීමක් කරේ නැහැ කිසිම ආණ්ඩුවකින්වත්. රටේ මෙච්චර බැලෑරුම් අවස්ථාවක් තියෙද්දි විශ්‍රාමිකයන් රුපියල් 5,000ක් වැඩි කිරීම ගැන අත් වශයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමා ඇතුළු රජයට. ජීවිත කරන්න පුළුවන් සීමාවකුත් තියෙනවානේ නේ. මිනිස්සු ආර්ථික දුෂ්කරතාවයක් පොඩ්ඩක් තියෙනවානේ නේ. ගොඩක් හොඳයි. වැඩිවීම හොඳයි. කොහොම රටේ තියෙන තත්ත්වයක් එක්ක මිනිස්සුන්ට අමාරු ජීවත් වෙන්න නේද? ඉතින් රජයටත් මේ වෙලාවේ අසීරු අවස්ථාවක් නේ. ඉතින් මේ කරපු දේ ඇත්තටම හොඳයි. රජය ජනතාවට සහන පැකේජයක් ලබා දුන්නේ උද්දමනයෙන් පීඩාවට පත්වලා ඉන්න ජනතාවට සහන සලසන්න මිස පළාත් සභා මැතිවරණයක් ඉලක්ක කරගෙන නෙවෙයි කියලා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ වගේම අපේ රට අර්බුදයකට ලක් වූ සෑම අවස්ථාවකදීම සහාය දෙන රටවල් සමග සාකච්ඡා කරන්න විශේෂ කණ්ඩායමක් පත් කරනවා කියලත් අමාත්‍ය ඩලස් අලහම්දුරුම මහතා ප්‍රකාශ කළා. එම කණ්ඩායම කැබිනට් මණ්ඩලය තුලින්ම පත් කරන්නයි තීරණය වෙලා තියෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයට මුදල් ඇමතුමා යෝජනාවක් විතර ඉදිරිපත් කරා. රට අර්බුදයකට ලක් වෙච්ච හැම වෙලාවෙම අපිට මිත්‍රයන් විදිහට ඇවිල්ලා උදව් කරපු රටවල් කීපයක්ම තියෙනවා. ඒතර මේ රටවල් එක්ක වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළා ඔවුන්ගේ ආධාර ලබා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡා කණ්ඩායමක් කැබිනට් මණ්ඩලය තුලින් පත් කරන්නට කියලා යෝජනාවක් කරා. ඒ වෙනුව කැබිනට් මණ්ඩලය තීරණය කරේ ජනාධිපතිතුමාට බලය පැවරුවා එක එක රටවල් වලට අදාළව අමාත්‍යවරුන් නම් කරලා ඒ කමිටු පත් කරන්නටයි කියලා. මම හිතනවා ලබන කැබිනට් මණ්ඩලය රැස් වෙන අවස්ථාව වෙනකොට ජනාධිපතිතුමාට නිවේදනය කරાવી. ඉන්දියාව අපිට කියලා තියනවාද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. ඒ නිසාද මේ සහන පැකේජයක් දීලා දානම් වෙනවද කියලා. පළාත් සභා මැතිවරණය පිළිබඳ කිසිම සාකච්ඡාවක් ආණ්ඩුව තුල නැහැ කියන එක තාම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කිසිම විදේශ රටකින් අපිට බලපෑම් කරලත් නැහැ. එවැනි බලපෑම් වලට යටවීමේ සංස්කෘතියකුත් අපි ගාව නැහැ. ඒ වගේම කියන්න ඕනි මේ සහන මල්ලේ එකම අරමුණ උනේ උද්දමනයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් අස්වැසිල්ලක් ලබා දීම පමණමයි.
වැඩිවන ජීවන වියදම අනුව ඉදිරියේදී තවදුරටත් ජනතාවට සහන ලබා දෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රජයක් හැටියට මේ දුෂ්කර අවස්ථාවේ ජනතාවගේ අවශ්‍යතාවයන් සියල්ලම ඉෂ්ට කරා. ඊයේ රජය තවත් දුරට කල්පනා කළා මේ රටේ ලැබෙන ආදායමෙන් ජීවත් වෙන බැරියන්ට වැඩි වෙන ජීවන තත්ත්වයක් එක්ක මුහුණ දෙන්න පුළුවන් පැකේජයක් අපි ලබා දුන්නා. මේක ආරම්භ කරනකොට සමහරලාට විපක්ෂය හිතන්න පුළුවන් විපක්ෂය හිතුවේ අපේ ආණ්ඩුව කඩාගෙන වැටේ. ඒ මොන දුෂ්කරතා තිබුණත් අපි ඒවට මුහුණ දෙන්න මේ රජය කටයුතු කළා. යම් අමාරුකම් තියෙනවා අපි පිළිගන්න. හෙට අනිතට මීට වඩා අමාරුණු තවත් අපි සහනාර දෙනවා. විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ කැපවීම් රාශියක් කරලා තියෙනවා. අපේ අතිගරු ජනාධිපතිතුමා වෙඩි නොවදින වාහන ගෙන්නුවේ නැහැ. තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය කරන කිසිදු වාහනයක් මේ රටට ගෙන්නුවේ නැහැ. කවුරුවක්වත් තමන්ගේ පර්මිට් එක ගත්තේ නැහැ. විශාල කැපවීමක් අපි දේශපාලඥයෝ හැටියට කරලා තියෙනවා. ඒ නිසා මේ වර්ෂ 3ක කාල සීමාව තුළ අපි දැඩිව තීන්දුව අරගෙන රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් රටේ අනාගතය ශක්තිමත් කරන්නට අපි කැප වෙලා සිටිනවා. වහම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දුරෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරුවා. තමා භාවිත කළ සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යංශ වෙත බහර දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අමාත්‍යංශයෙන් පිටව ගියා. මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී මහජන නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවේ වැරද්දක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ආණ්ඩුව ඇතුලේ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ. රෝහිතා බෙගුණවර්ධනේ කොන්ද හොඳට කෙලින් තිනවා. ආණ්ඩුවත් එක්ක ඉන්න හැමෝගෙම කොන්ද හොලින් තිනවා. හැබැයි කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නයට මේ ආණ්ඩුවේ ඉන්න බෑ. කරුණාකර වරප්‍රසාද ටික ගලවලා කරුණාකර විපක්ෂයට යන්න ඕන. විපක්ෂයට ගිහිල්ලා කරන්න ඕන. මම දැක්කා උන්නහැලා කීප දෙනෙක් නොඑක් ඒවා කියනවා. ඉතින් ඒකේ කරගන්න බැරි අර මේකේ කරගන්න පුළුවන්. ඉතින් කරුණාකර මේකේ ප්‍රශ්න තියෙන මොකක්ද නෙවෙයි. එක එක්කෙනාගේ ඔළුවේ තියෙනවා කැබිනට් ඇමතිකම්. ඉතින් ඒක ලැබුණ නැහැ කියලා මේකද ප්‍රශ්නේ. Tamanට දීපු ඇමතිකම කරන්නේ නැතුව අනිත් ඔක්කොම දේවල් ගැන කතා කරනවා. අපි සියලු දෙනාටම රටේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් කියන්න වේදිකාවක් තියෙනවා. හැම වේදිකාවෙම අපිට කතා කරන්න බෑ. අපි ආණ්ඩුවක් පිහිටවනවා නම් ඒ ආණ්ඩුවේ කටයුතු කරනවා නම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන් ඒ ප්‍රකාශ කරන. ඒ හින්දා තමයි අපිට ඒ සම්බන්ධ ස්ථානයක් අපිට කැබිනට් මණ්ඩලෙ ගියාම ඒක කතා කර හැකි. අපිට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ගියාම කතා කර හැකි. නුත් පන්සලේ පින්කමට ගිහිල්ලා කියලා වැඩක් වෙන්නේ නැහනේ. විනය පිළිබඳව ගැටලු කිහිපයක් පන්නගිලා තියෙනවා. ඒ වගේම සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු විවේචනය කිරීම පිළිබඳව අපිට ලොකු චෝදනා තිබ්බා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි ජනාධිපතිතුමා මේකට පියවරක් ගන්න නැත්තේ කියලා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි මේක බලාගෙන ඉන්න කියලා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ජනාධිපතිතුමා යම් කිසි තීන්දුවක් ගන්න නැති. ඒ පිළිබඳව ඉදිරියේදී එතුමා විසින්ම ප්‍රකාශයක් කරයි. රජය තුල ඉන්නකොට වගකීමක් තියෙනවා. ඒ රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. ඒ ප්‍රතිපත්ති වල වැරද්දක් තියෙනවා නම් කතා කරන්න ස්ථාන දෙනවා. කැබිනට් එක තියෙනවා. රාජ්‍ය ඇමතිවරුන් ජනාධිපතිතුමා මුණ ගැහෙනවා මාසෙකට සැරයක් නැත්නම් මාස දෙකකට සැරයක්. ඊළඟට කණ්ඩායම් රැස්වීම තියෙනවා. ඒවල තමයි Taman කණ්ඩායමකට ක්‍රීඩා කරද්දී ඒ කණ්ඩායම ඇතුලේ තියෙන දේවල් ඇතුලේ කතා කරන්න ඕනේ. එළියනේ මේක කොන්ද තියෙන්න ඕනේ ඇතුලේ කතා කරන්න. මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වුණා. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරුණා. කන්නි විග්නරාජ මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනවා. තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් 7කින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පැමිණ ඇති බව විග්නරාජා මහත්මිය පෙන්වා දුන්නා. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල සඳහා විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ ආර්ථික බලපෑමට විසඳුම් සොයන අතරතුර තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩ
වැඩපිළිවෙල ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ වෙනුවෙන් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩලය මෙතෙක් පැවති ක්‍රමවේදයටම පවත්වාගෙන යන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද පැවති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. මෙතෙක් පැවති ක්‍රමවේද ඇතැම් නිලධාරීන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවුණු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවට පත් නොකර වෘත්තීය සමිති සමග ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන්නයි අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස බෙදීමකින් තොරව එකම නියැදියක තබා කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහතා මෙහිදී යෝජනා කළා. අමාත්‍ය කෙහෙලි රබුකැල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ තම ගැටලු හඳුනා ගනිමින් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සිය සංගමේ ස්තුතිය පළ කරන බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට නියෝග කර සිටියා අග්‍රාමාත්‍යතුමන් නිසි ක්‍රමවේදයට ගියපු මාරු මණ්ඩලවල අදහසත් එක්ක ගමන් කරපු ඒ මාරුවීම් ක්‍රමවේදය නැවතත් ස්ථාපනය කරන්න. ඒ වගේම අපිට ඒ සාධනීය පිළිතුරු යම්තාක් දුරකට අද වෙනකොට මේම හම්බෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ලැබුණු පිළිතුරු සහ මේ ලැබුණු තීරණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළත ක්‍රියාත්මක වෙයි කියලා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අද නව සභාපතිවරයෙක් පත් කරනවා. ඔහු රූපවාහිනී මහගෙදර නම් අමුත්තෙක් නෙවෙයි. රූපවාහිනී මහගෙදර වන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යලි අංක 1ට ඔසවා තැබීම තම අරමුණ බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා. තරුණ පරම්පරාවේ ආකර්ෂණයද දිනා ගනිමින් ගුණාත්මක හා හරවත් දේ ප්‍රේක්ෂකයාට සමීප කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. හොස්රිහාන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස තම රාජකාරී කටයුතු ආරම්භ කරමින් පැවැත්වුණු උත්සවයේදී ඒ මහතා මේ බව සඳහන් කළා. අද උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය වෙත පැමිණි සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා පිළිගනු ලැබුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් ප්‍රමුඛ කළමනාකාරීත්වයේ විසින් අනුතුරුව සභාපතිවරයා මහා සංඝරත්නයේ සිත්තිරිත් සජ්ජායනා මැද නව දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සභාපතිවරයාට ආශිර්වාද පළ කළා. අභිනව සභාපතිවරයා වශයෙන් මෙම ආයතනයේම සේවයේ නියුතුව ඉඳලා සමාජය දැන හඳුනාගෙන මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා සමාජයේ වටිනා මතවාද බුද්ධිමය සංකතන සංවාද එකතු කරපු ඊ타මත්ම ප්‍රබුද්ධ චරිතයක් හැටියට කටයුතු කරන අදට තරුණයෙක් හැටියට ජව සම්පන්නව වැඩ කරන්න පුළුවන් ශක්තිය තියෙන අපේ නිරෝෂන් ප්‍රේමරත්න මහත්මයා සභාපතිවරයා හැටියට පත් වෙලා පැමිණීම මම හිතන්නේ මේ ආයතනිකයන් හැමදෙනෙකුටම විශාල සතුටක් ලාභ ලබන ආයතනයක් වෙන්න ඕන. මේ ආයතනය රටට පාඩු කරලා නෙමෙයි. ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වුවා. හොඳම ප්‍රවෘත්ති නිවේදනය වෙනුවෙන් ඔහු සම්මානයටද පාත්‍ර වුණා. පසුව මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා එම දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලනඥයෙකු යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉහළම ජනතා ප්‍රසාදයට පාත්‍ර වූවෙකු වීම විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අයෙකු එහි ඉහළම තනතුර වන සභාපති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම තවත් විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද වැඩභාර ගැනීමෙන් අනතුරුව පිළිගැනීමේ උත්සවය ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්වුණේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්. දැන් තියෙන්නේ අපිට වැඩ කරන්න. අද ඉඳලා අපිට තියෙන්නේ එකතු වෙලා අලුත් ඇජෙන්ඩා එකකට වැඩ කරන්න. අපි පරණ ඇජෙන්ඩා ටිකක් අමතක කරලා අලුත් ඇජෙන්ඩා එකක් හදාගෙන
මේ ගමනේ යන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරනවා නිරෝෂන් ප්‍රේමරත්න අපේ සහෘද මාධ්‍යවේදියාට යලි ස්වාධීන රූපවාහිනිය ඒ තත්ත්වෙට ගේන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා සමස්ත සේවක මණ්ඩලය වෙනුවෙන් ආයතනයේ ප්‍රතිරූපය නංවන්න ඔබතුමා නායකත්වය ගන්න. මට ඉස්සෙල්ලාම තිබුණේ ITN ඕන උමනාව. මං ආවා. ඊට පස්සේ උමනාව තිබ්බේ වොයිස් එක හරි ඩබින් කරන්න හරි. ඊට පස්සේ උන කවද්ද මගේ මූණ පේන්නේ කියලා. ඊට පස්සේ එන තුන කවද්ද රෑ 7 නිවුස් එක කියන්නේ කියලා. මට හිතෙනවා කවද්ද මගේ මාව රට දැනගන්නේ කියලා. මගේ මුල්ම පඩිය රුපියල් 180යි නිවුස් රූම් එකේ පඩිය. නිවුස් රූම් එකේ කාගේ හරි බත් මුලක් ආපු දවස් තිබුණා. ඔබ දන්නවා මම අවුරුදු 14ක් මේ ආයතනයේ වැඩ කළා. මම මේ ඉන්න කිසිම මූණක හිතක් රිද්දලා නැහැ. මම මේකේ 725ක් හොරකම් කරලා නැහැ. අපිට තියෙන අනන්‍යතාවක් ස්වාධීන රූපවාහිනී අනන්‍යතාව ඒක රැකගෙන කොහොමද මේ ව්‍යාපාරික අභියෝග ටිකත් එක්ක අපේ අරමුණට යන්නේ කියන එකයි අපිට තියෙන අභියෝගය. කොහොමද මේ රටේ අලුත් પરම්පරාවත් එක්ක මේක ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණය. මට තාම පුළුවන්. මට යන වාහනේ මොකක්ද? රෑ ප්‍රශ්නයක්ද? කන්න නැද්ද? මට කිසි දෙයක් ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා මාත් එනවා ඔබත් එක්කම ග්‍රවුන්ඩ් එකට එනවා. මාත් එනවා මටත් වැඩ කරන්න ආසයි. මාත් වැඩ කරනවා. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා ආයමත් සැරයක් අපේ ITN මාතාව අංක 1ට අපි ගේමු. අපිට ඒක කරන්න පුළුවන්. බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු නවගමුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් පොලිසිය සොයාගෙන තිබෙනවා. සැකකරු හෙළි කළ තොරතුරුවලට අනුව නවකමුවේ නිවසක සංගවා තිබෙදී මිලිමීටර 9 උණ්ඩ යොදන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් බෝර 12 ගිනිඅවියක් ජීව උණ්ඩ ඇතුළු ආයුධ සොයාගත්තා. රන් භාණ්ඩ කොල්ලකෑම සඳහා පැමිණි යතුරුපැදිය සහ කුරුවිට නිවසක සංගවා තිබූ පවුම් 3.5කට ආසන්න බරකින් යුත් රන් ආභරණද සොයාගෙනුණා. සැකකරු වයස අවුරුදු 46ක් වන කුරුවිට කොස්පනාව ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් මත සේදවත්ත පරණ පාරේ විසූ මොහමඩ් අබ්දුල් ලතීෆ් නැමැති 17 හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය දරුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද සමග මාදම්පිටිය මාර්ගයෙන් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගොස් තිබෙනවා. එහිදී ඔහු හඳුනන පිරිසක් සමගයි ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී තිබෙන්නේ. පිහකින් ඇන ඝාතනය සිදු කළ සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මම ඊනියක් දැක්කා ඔයාව මොනාරි මරනවා වගේම කියලා කිව්වා මට යා වීල් කරුවා මට දැන් දන්නේ ළමයට මට TikTok වලින්ද මේම උනේ නැත්තම් මේගොල්ලගේ වෙනුවෙන්ද මට ළමයට මේම උනේ කියලා මට මේකට විසමක් ඕනේ. යාපනයේ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසර හා දෙවන වසර සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමකදී සිසුවෙකු තුවාල ලැබුවා. නවක වදය සිද්ධියක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් ගැටුමට හේතු වී තිබෙනවා. යාපනයේ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යන්න හිතුනොත් යන්න තැන් ගොඩක් අපේ රටේ තියෙනවා. සුන්දරත්වයේ විඳිනා වගේම ඓතිහාසික ප්‍රෞಢත්වයත් සියසින් දැක ගන්න පුළුවන් තැන් අපේ රටේ එමටයි. එම නේද ගයා? ඔස්ට්‍රිහාන් අන්න ඒ වගේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ඒ වගේම අපූර්ව කතාන්දරයකුත් තියෙන තැනක් තමයි මඩුවන්වෙල වලව්ව කියන්නේ. අපේ වජිර පෙරේරා යන්න හිතෙන තැනක් හොයාගෙන මඩුවන්වෙල වලව්වටත් ගොඩ වුණා. දායකත්වය අවධානයෙන් සූදානමින් Ready Set Go ශ්‍රී ලංකා. ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ කිලෝමීටර 24ක් යනකොට ප්‍රධාන මාර්ගයේ අයිනේ හරි අපූරු ගල් උළුවස්සක් හමු වෙනවා. ඒක පිටලා තියෙන්නේ මඩුවන්විල ගමේ. ඒ උළුවස්සෙන් ඇතුල් වෙලා තවත් මීටර 400ක් විතර යනකොට තවත් උළුවස්සක් හමු වෙනවා. මොන ඒජන්තය ආවත් අසුපිටින් බැහැලා ඔළුව නවාගෙන ඇතුල් වෙන විදිහට තමයි කැටයම් එක්කම මේ උළුවස්ස නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් ඇතුල් වුණාම තමයි මඩුවන්විල වලව්වට ගොඩ වෙන්න පුළුවන්. මඩුවන්විල වලව්ව කියලා කියන්නේ බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. අවුරුදු 300කට වඩා පැරණි ඉතිහාසයක් මේ වලව්වට තියෙනවා. දෙවැනි විමලධර්ම සූරිය රජතුමා ගම්වරයක් විදිහට අක්කර 1700ක ඉඩම් ප්‍රමාණයක් මඩුවන්විල පරම්පරාවට ලබා දුන්නා කියලා සන්නස් පත්‍රවලම සඳහන් වෙලා තියෙනවා. ඒ ප්‍රමාණයත් එක්ක වලව්වට අයිති මුළු බිම් ප්‍රමාණය අක්කර 84000ක් විතර වෙනවා. මුල්ම වලව්ව මැටි බදාමයෙන් කරපු පොඩි වලව්වක් වුණත් පරම්පරාවේ අන්තිමය වුණ ජේම්ස් විලියම් මඩුවන්විල රටේ මහත්තයාගේ කාලෙදී මඩුවන්විල මහා වලව්වක් බවට පත් වෙනවා.
කාමර 121කින් මැද මිදුල් 21කින් අධිකරණ ශාලාවකින් සහ තවත් නොයෙකුත් අංගයන්ගෙන් සමන්විත වූ සුවිසල් මන්දිරයක් මේ මඩුවන්වැල වලව්ව. මේ මඩුවන්වැල වලව්ව හා බැඳුණු ජනප්‍රවාදයන් බොහෝයි. අද වන විට මේ වලව්වේ කාමර ඉතිරි වැත්තේ 42ක් වුණත් මේ ජනප්‍රවාදයන් සනාථ කිරීමට සාක්ෂි බොහොමයක් තවමත් මේ මඩුවන්වැල වලව්වේ සුරක්ෂිතව පවතිනවා. නිවස ඉදිරිපිටම තියෙන්නේ පිරිත් මණ්ඩපය. ඊට පසුව හමු වෙන්නේ දෙමහල් බුරුත මාලිගය. බුරුතලේ යොදාගෙන හදපු මේ ගොඩනැගිල්ලේ ඉහළ මහල වලව්වේ ඇත්තන් මුණ ගැහෙන්න එන අමුත්තන් වෙනුවෙන් වෙන් වෙලා තිබුණා කියලයි ඉතිහාසයේ කියවෙන්නේ. වලව්වේ ප්‍රධානම ගොඩනැගිල්ල අටපට්ටම් බංගලාව හෙවත් මහා බංගලාව. මඩුවන්විල පරම්පරාවේ අවසන් සමාජිකයා මඩුවන්විල රටේ මහත්තයා සුද්දව පයිසකටවත් මායිම් නොකරපු කෙනෙක් කියලා ඉතිහාස කතාවල වගේම වලව්වේ ගිබිම දැක්කමත් පේනවා. බිමට අතුරුපු පිඟන් වල මහරජුගේ රූපය දකින්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ බ්‍රිතාන්‍ය රැජිනව පාගා දැමීම. ඒ තමයි මඩුවන්විල රටේ මහත්තයාගේ ප්‍රෞಢත්වය. සාමාන්‍යයෙන් ගෙයක නිර්මාණය නොවන සඳකඩ පහන් තුනකුත් වලව්වේ දොරකඩවල දකින්න පුළුවන්. ඔහු සුද්දෙක්ව ගස් බැඳපු කතන්දරයකුත් ගම්වැසියන් අතර බොහොම ජනප්‍රියයි. අදටත් නොනැසී තියෙන ඒ ගහට කියන්නේ ඒජන්ත ගහ කියලා. මැටි නල මාර්ගයකින් ජලය සපයපු වලව්ව ඉදිරිපිට ඇති වතුර මලත් ඒ කාලේ හරි අපූර්වට ක්‍රියාත්මක වුණා කියලයි ගමේ උදවිය කියන්නේ. වලව්ව වටේම ඉදිකරලා තිබුණු ප්‍රාකාර තුනකින් වලව්වට ආරක්ෂාව සපයා තිබූ බවත් තහවුරු වෙනවා. එක් පසෙක වන්දනාමාන කිරීමට දැවැන්ත බෝවෘක්ෂයක්, තවත් පසෙක මහ මඩුව හෙවත් අධිකරණ ශාලාවක්. ඒ තමයි මඩුවන්විල වලව්වේ ඓතිහාසික අපූර්වත්වය. වාස්තු විද්‍යාවට පිටුපාලා ගොඩනගපු මඩුවන්විල වලව්වට වාස්තු දෝෂ බලපෑව කියලා තමයි ගම්මුන්ගේ මතය. අන්න ඒ නිසා මඩුවන්විල රටේ මහත්තයාගෙන් පසුව මඩුවන්විල පරම්පරාව මැකිලා ගිහින් මඩුවන්විල වලව්ව අභාවයට ගියා කියලයි ඇතමුන් කියන්නේ. පරම්පරාව ඉදිරියට නොගියත් කිසිදා කිසි කලක මකන්න බැරි මහා ප්‍රෞಢත්වයක් ගරා වැටෙන ඒත් සුරකෙන මඩුවන්විල වලව්වේ අදටත් දකින්න පුළුවන්. වෛරස ව්‍යාප්තිය මැඩලන්න සති අන්තයේදී ඉන්දියාවේ දිල්ලි නගරයට ඇඳිරි නීතිය පනවන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම පසුගිය සැප්තැම්බර් මාසෙන් පස්සේ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් හමු වෙලා තියෙන්නේ ඊයේ දිනේදී. දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ටත් කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා ඔහු ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග මේ වන විට දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවයි දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ. එහිදී බොහෝ විට වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට දැඩි නීති පනවනු ඇති බවට වාර්තා වනවා. අත්‍යවශ්‍ය නොවන බහණ්ඩල විසල් සාප්පු සංකීර්ණ කොණ්ඩා කපන ස්ථාන වසා දැමීමටද මංගල හා අවමංගල උත්සව පැවැත්වීම සීමා කිරීමටද පියවර කනු ඇති බවටයි බලධාරීන් සඳහන් කරන්නේ. මේ ආකාරයටම පසුගිය දින කිහිපය තුළදී හරියානා, උත්තර ප්‍රදේශ, බටහිර බෙන්ගාල හා කර්ණාටක යන ප්‍රාන්තවලද නව නිරෝධායන නීති පැනවීම සිදු කෙරුණා. දිල්ලි නගරින් හමුවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතරින් 84%ක් පමණ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. මේ සමගින් ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් හමු වෙමු රාත්‍රී 10ට.